විසිහය වන පරිච්ඡේදය ඔෂියාගේ රාජ්‍ය කාලය. එකල යුදාහි මුළු සෙනඟ 16 අවුරුදු වයස් වන ඔෂියා තෝරාගෙන ඔහුගේ පිය වූ අමෂියා වෙනුවට ඔහු රජකමට පත් කළෝය. අමෂියා රජු මියගිය පසු ඔහු ඒ ලොත් ගොඩනගා ඒ යුදා දේශයට නැවත අයිති කරගත්තේය. ඔෂියාට 16 අවුරුදු වූ කල ඔහු රජ වී ජෙරුසලමෙහි 52 අවුරුද්දක් රජකම් කළේය. ඔහුගේ මවගේ නම ජෙකොලියාය. ඇය ජෙරුසලමේ ස්ත්‍රියකි. ඔහු තමාගේ පිය වන අමෂියා කළ සියල්ල ලෙස සමිඳුන් වහන්සේගේ සමුයෙහි පරිදේ කළේය. දේව ගරුභය පිළිබඳව තමාට පහදා දුන් ජකරියාගේ දවස්වලදී ඔහු දෙවියන් වහන්සේ සෙව්වේය. ඔහු සමිඳුන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළසේක. ඔහු නික්ම ගොස් පෙලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ කොට ගාති පවුරත් ජප්නෙහි පවුරත් අශ්දොද්හි පවුරත් බිතදමා අශ්දොද් රටෙහිද පෙලිස්තිවරුන් අතරේද නගර ගොඩ නැගුවේය. දෙවියන් වහන්සේ පෙලිස්තිවරුන්ටත් ගොර්බාල්හි සිටි අරාබිවරුන්ටත් මෙහෙණිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාර කළසේක. අම්මොනිවරුන් උෂියාට කප්පම් ගෙවෝය. ඔහු ඊටම බලවත් වූ බැවින් ඔහුගේ කීර්තිය මිස්රයේ සීමාව දක්වා පතල වී ගියේය. තවද උෂියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟද මිටිඅවතේ දොරටුව ළඟද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිශක්තිමත් කළේය. ඔහුට පහත රටෙහි සමභූමියෙහි බොහෝ සිව්පාවුන් සිටි නිසා ඔහු පාලුකරයෙහි මුරකොටු ගොඩනගා බොහෝ ජලාශයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට සතුරුව සිටි බැවින් ඔහුට කඳුවලත් සරුකෙත්වලත් ගොවියෝද මෙදිවතු වවන්නෝද සිටියෝය. යුද්ධයට පුහුණු වූ සේනාවක්ද උෂියාට සිටියේය. ලේකම්වන ජෙයිල් විසින්ද නිලධාරියා වූ මයිසේයා විසින්ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යාවේ හැටියට ඔහු රජුගේ අධිපතියෙකු වූ අනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය. බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන 2600ක්ය. ඔවුන් යටතේ සතුරට විරුද්ධව රජුට උදව් පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් 3,75,500කින් යුද්ධ සේනාවක් ඔහුට සිටියේය. ඔෂියා ඒ මුළු සේනාවට පලිස්ද, හිල්ලද, තොප්පිද, යුද්ධ සැටද, දුනුද, විසිකිරීමට ගල්ද පිළියෙල කළේය. තවද ඔහු ඊගස් වලින්ද, ලොකු ගල් වලින්ද බෙදින පිණිසත් මොරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේය. ඔහුගේ කීර්තිය දස දිස පතලව ගියේය. මන්ද ඔහුට සවිශක්තිය ලැබුණේ ඊටා පුදුමාකාර මාර්ගයකින් බැවිනි. රජ කුෂ්ඨ රෝගියෙකු වීම. එහෙත් ඔහු බලවත් වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳුන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමෙන් තම දෙවි සමිඳුන් වහන්සේට විරුද්ධව වරද කළේය. එහෙත් අශරියා පූජකයාද ඔහු සමග වික්‍රමාන්විත මනුෂ්‍යයන් සිටි සමිඳුන් වහන්සේගේ පූජකයෝ 80 දෙනෙක්ද ඔෂියා රජු පසුපස ගොස් ඇතුළු වේ. ඔහුට විරුද්ධව සිටමින් ඔහුට කතා කොට ඔෂියා සුවඳ දුම් ඔප්පු කිරීමට කැප කරන ලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස සමිඳුන් වහන්සේ ඉදිරියේහි සුවඳ දුම් ඔප්පු කිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධ ස්ථානයෙන් පිටතට යන්න මන්ද ඔබ වරද කළේය. මේ දෙවියන් වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේ කීවෝය. එවිට උෂියා කෝපාවිෂ්ඨ විය. සුවඳ දුම් ඔප්පු කිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේය. සමිඳුන් වහන්සේගේ මාලිගාවේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමග උදහස්ව සිටියදී පූජකයන් ඉදිරියේහි ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතුවිය. උත්තම පූජකයා වූ අශරියාද සියලු පූජකයෝද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතුවී තිබෙන බව දැක ඔහු එතනින් වහාම නිරපා දැමූහ. එසේය සමිඳුන් වහන්සේ තමාට පහර දුන් නිසා පිටත යන්න ඔහුම ඉක්මන් කළේය. ඔෂියා රජතුමේ තමාගේ මරණයේ දවස් දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන්ගේක වාසය කළේය. මන්ද සමිඳුන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් වී තිබිනි. ඔහුගේ පුජ්ජෝතම් රජකිතර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ පාලනය කළේය. ඔෂියාගේ අනෙක් ක්‍රියා මුලපටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවිසිවර යෙසායා විසින් ලියන ලද්දේය. ඔෂියා මිය ගියේය.
මිනිස්යෝ ඔහු ලාදුරු රෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පෙළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝය. එන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය. 27 වන පරිච්ඡේදය ජෝතාම්ගේ රාජ්‍ය කාලය. ජෝතාම් 25 අවුරුදු වයසේදී රජ වී ජෙරුසලමේ 16 අවුරුද්දක් රජකම් කළේය. ඔහුගේ මවගේ නම ජෙරුෂාය. ඇය ශාදුක්ගේ දුවකි. තමාගේ පිය වූ උෂ්‍යා කළ සියල්ල ලෙස ඔහු සමිඳානන් වහන්සේගේ ඇස් සමුයේ හරිදේ කළේය. එහෙත් ඔහු සමිඳානන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූයේ නැත. ඒ කාලයේහි සෙනඟ දුෂ්ටකම් කළෝය. ඔහු සමිඳානන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද කොට නැගුවේය. යුදා කඳුරටෙහි නගරද මෝකලන් වල බලකොටද මොරකොටද ඔහු ගොඩ නැගුවේය. ඔහු අම්මන්වරුන්ගේ රජුට විරුද්ධව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු අම්මන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් 3400ක්ද තිරංගු මෙට්‍රික් ටොන් 1000ක්ද යව මෙට්‍රික් ටොන් 1000ක්ද ඔහුට දුන්නෝය. දෙවන තුන්වන අවුරුදුවලදී අම්මන්වරු එසේ ගෙවූහ. මෙසේ ජෝතාම් දෙවි සමිඳානන් වහන්සේ ඉදිරියේහි යහමග ගිය බැවින් බලවත් විය. ජෝතාම්ගේ අනෙක් ක්‍රියාද සියලු යුද්ධද ඔහුගේ ප්‍රතිපත්තිද ඊශ්‍රායල් සහ ජුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ. ඔහු 25 අවුරුදු වයසේදී රජ වී ජෙරුසලමේ 16 අවුරුද්දක් රජකම් කළේය. ජෝතාම් මිය ගිය පසු දාවිද්ගේ නුවර තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය. 28 වන පරිච්ඡේදය ආහාස්ගේ රාජ්‍ය කාලය. ආහාස් 20 අවුරුදු වයසේදී රජ වී ජෙරුසලමේ 16 අවුරුද්දක් රජකම් කළේය. ඔහු තමාගේ පිය වූ දාවිද් කළක් මෙන් සමිඳානන් වහන්සේගේ සමයෙහි පරිදේ නොකොට ඊශ්‍රායල් රජුන්ගේ අඩිපාරේ ගමන් කරමින් බාල් දේවතාවුන්ට බාත්තු පිළිම සැදුවේය. එරත් ඔහු ඉන්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳදුම් ඔප්පු කොට සමිඳානන් වහන්සේ ඊශ්‍රායල් වරුන් පන්නා දැමූ ජාතීන්ගේ පෙළිකුලකුයා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැව්වේය. ඔහු ගෙරිගොළු පිටත් හෙල් පිටත් අතු පතර ඇති සියලු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පු කළේය. සිරියාව හා ඊශ්‍රායල් සමග යුදා යුද්ධය. ඒ නිසා ඔහුගේ දෙවි සමිඳානන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන්සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සැනගකින් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝය. ඔහු ඊශ්‍රායල් රජු අතටත් පසු වූයෙන් ඒ රජතෙමින් මහා ඝාතනයකින් ඔහු පරාජය කළේය. රැමලියාගේ පුත් පෙකා බලවන්තයන්ව සිටි 1,20,000ක් එක දවසේ ජුදාහිදී මැරුවේය. මෙසේ වූයේ ඔවුන් තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳානන් වහන්සේ අත්හැරිය නිසාය. එප්‍රාහිම්හි බල සම්පන්න මිනිසෙකු වූ ශික්‍රීතෙම රජුගේ පුත් මයිසේයාද රජුගේ අධිපතියාද වූ අශ්‍රීකාන්ද රජුගේ දෙවනියා වූ එල්කානාද මැරුවේය. තවද ඊශ්‍රායල්වරු තමන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන්ද පුත්‍රයන්ද දූවරුන්ද 2,00,000ක් අල්ලාගෙන ඔවුන්ගෙන් විශාල කොල්ලෙකුත් රැගෙන ඒ කොල්ලය සමාරියට ගෙන ගියෝය. ඕදෙත් දිවසිවරයා එහෙත් එහි සිටි ඕදෙත් නැමැති සමිඳානන් වහන්සේගේ දිවසිවරේ සමාරියට ආසේනාව සම්මුඛ වන්න පිටත්තු ගොස් ඔවුන්ට කතා කොට ඔබ සමගේ පියවරුන්ගේ දෙවි සමිඳානන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා ඔවුන් වහන්සේ ඔවුන් ඔබ අතර පාවා දුන්සේක. ඔබ අහසට නැගෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහුය. දැනුත් ජුදාහිද ජෙරුසලමේද දරුවන් දාස දාසීන් කොට යටත් කරගන්න ඔබ අදහස් කරන්න ඔහුය. එහෙත් දෙවි සමිඳානන් වහන්සේට විරුද්ධව කළ අපරාධ ඔබ පිටත් නැද්ද? එබැවින් මට ඇහුම්කන් දෙයි. ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද සමිඳානන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේයයි කීවේය. එකල එප්‍රායිම්වරුන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙකු වූ ජෝහානාන්ගේ පුත් අශරියාද මෙෂිල්ලේමොත්ගේ පුත් බෙරිකියාද ශල්ලුම්ගේ පුත් යෙහිස්කියාද හද්ලයිගේ පුත් අමාසාද යුද්ධේ නායයට විරුද්ධව නැගිට සිට ඔවුන්ට කතා කොට අල්ලාගෙන ආ තැනැත්තන් මෙහි නොගෙන යුතුය. මන්ද සමිඳානන් වහන්සේට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩි කරන්න ඔබ සිතන්නහුය. අපේ අපරාධය බරපතලය. දේව උදහසද ඊශ්‍රායල් කෙරෙහි තිබේ යයි කීවෝය. මෙසේ කී පසු ආයුධගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අය සහ කොල්ලය අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැරදමා යන්න ගියෝය.
එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යෝ නැගිට 89 කැඳපාගෙන ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලෙන් ගද්දෙන් වස්ත්‍රදී ඔවුන්ට හඳවා ඔවුන්ට වහන්ද කෑම බීමදදී තෙල්ගා බෙලහීනව සිටි සියල්ලන් පොටලුවන් පිට නංවා ඉන්දිකස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවොත් පසුව සමාරියට හැරී ගියෝය. ආහාස් රජ අසිරියාවෙන් උපකාර ඉල්ලීම. ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජ වෙත පණිවිඩයක් යැවීය. කුමක් නිසාද ඒ දුම්බරු නැවත අවුත් ජුදාවරුන්ට පහර දී සමහරුන් අල්ලාගෙන ගියෝය. ෆිලිස්තිවරුන්ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද බෙත්ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙද්රෝත්ද චොකෝ සහ එහි ගම්ද තිම්නා සහ එහි ගම්ද ගිම්සූ සහ එහි ගම්ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝය. මන්ද ජුදාහි රජ වූ ආහාස් ජුදාවරුන් අවිශ්වාසයට පමුණුවා සමිධානන් වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම් කළ බැවින් උන්වහන්සේ ජුදා මනුෂ්‍යයන් යටත් කළ සේක. අසිරියාවේ රජ වූ ටිග්ලක් පිලේනසර් ඔහු වෙත අවොත් ඔහුට පීඩා කළා මිස ඔහු ශක්තිමත් කළේ නැත. ආහාස් සමිධානන් වහන්සේගේ මාලිගාවින්ද රජුගේ අධිපතීන්ගේ ගෙවලින්ද වස්තු රැගෙන අසිරියාවේ රජුට දුන් නමුත් එයින් ඔහුට පළක් නොවීය. ආහාස් රජුගේ පාප. මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තවත් සමිධානන් වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම් කළේය. තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවන බැවින් ඔවුන් මටත් පිහිටවන පිණිස මම ඔවුන්ට පූජා කරමින් කීය. එහෙත් ඒ දෙවිවරු ඔහුගේද මුළු ඊශ්‍රායල් සෙනගගේද විනාශයට හේතු වූහ. ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා උන්වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේය. ජුදාහි සියලු නගරවලම අන් දෙවිවරුන්ට සුවඳදුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ කෝප කළේය. මුලපටන් නග දක්වා ඔහුගේ අනෙක් ක්‍රියාද ඔහුගේ සියලු ප්‍රතිපත්තිද ජුදා සහ ඊශ්‍රායල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ. ආහාස් මිය ගිය පසු ඔහු ජෙරුසලම නුවර ඔහු තැන්පත් කළෝය. ඔහු ඊශ්‍රායල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහුන තැබුවෝය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය. 29 වන පරිච්ඡේදය. හෙසකියා රජු විසින් දේව මාලිගාව පවිත්‍ර කරනු ලැබීම. හෙසකියා වයස අවුරුදු 25 දී රජ වී 29 අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කළේය. ඔහුගේ මවගේ නම අබියාය. ඇය ශෙකරියාගේ දුවකි. ඔහුගේ පිය වූ දාවිද් කළ සියල්ල ලෙස ඔහු සමිධානන් වහන්සේගේ ඇස් සමුයෙහි හරිදේ කළේය. ඔහු රජකමට පත් වූ පළමුවන අවුරුද්දේ පළමුවන මාසයේදී සමිධානන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇර ඒවා ප්‍රතිසංස්කරණය කළේය. ඔහු පූජකයන්ද දෙවිවරුන්ද ගෙන්වාගෙන නැගෙනහිරින් වූ එලිමහන් තැන ඔවුන් රැස් කර ඔවුන්ට කතා කොට මෙසේ කීවේය. ලේවීවරුනි, මට සවන් දෙන්න. ඔබ දැන් පවිත්‍ර වී ඔබේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කොට යුද්ධස්ථානීන් අපවිත්‍රකම පහ කරන්න. මන්ද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින් අපේ දෙවි සමිධානන් වහන්සේගේ සමයෙහි නපුරු දේ කොට උන්වහන්සේ අත්හැර උන්වහන්සේගේ වාසස්ථානීය වෙතින් අහක් වී උන්වහන්සේට පිටපෑවෝය. ඔහු ද්වාර මණ්ඩපයේ දොරත් වසා තබා පහන් නිවා ශුද්ධස්ථානයෙහි ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේට සුවඳ දුම්වත් දවන යාග පූජාවත් ඔප්පු නොකළෝය. ඒ නිසා සමිධානන් වහන්සේගේ උදහස ජුදා සහ ජෙරුසලම කෙරෙහි පැමිණියේය. ඔබේ ඇස්වලට පෙනෙන හැටියට ඔවුන් ඉතා අප්‍රිය වීමටද බියජනක නින්දාවක් වීමටද උන්වහන්සේ පවා දුන්සේක. මේ නිසා අපේ පියවරු කඩුවෙන් මැරී වැටුණෝය. අපේ පුත්‍රයෝද දුවරුද භාර්යාවෝද වහල් කමෙහි සිටිතේ. ඉතින් ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිධානන් වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමග ගිවිසුමක් කරන්න මම අදහස් කර ඇත්තෙමි. මාගේ පුත්‍රයනි, දැන් අලසව නොසිටින්න. සමිධානන් වහන්සේ ඉදිරියේහි සිටින්නත් උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නත් උන්වහන්සේගේ සේවකයන්ව සුවඳදුම් ඔප්පු කරන්නත් උන්වහන්සේ ඔබ තෝරාගත්සේක. මෙසේ කී පසු කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමාසයිගේ පුත් මහද්ද අශරියාගේ පුත් ජෝවෙල්ද
මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත් කීෂ් සහ ජහල් ලෙලෙල්ගේ පුත් අචරියාද. ගෙරුෂන් වරුන්ගෙන් සිම්මාගේ පුත් ජෝවාද. ජෝවාගේ පුත් ඒදෙන්ද එලිෂාපාන්ගේ පුත්‍රයන්ගෙන් ශිම්රිද ජුවියල්ද. ආසාබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාද. මත්තනියාද හේමන්ගේ පුත්‍රයන්ගෙන් ජෙහුවෙල්ද ශිමෙයිද. ජේදුතුන්ගේ පුත්‍රයන්ගෙන් ශිමායාද උෂ්චියල්ද යන ලෙවීවරුණකිට තමන්ගේ සහෝදරයන් රැස් කර තුමුම පවිත්‍ර වී රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳුන් වහන්සේගේ වචනය ලෙස ඔවුන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝය. පූජකයෝ ඔවුන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් ඔවුන් වහන්සේගේ මාලිගාවෙහි සම්භවෝ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවටගෙන ආවෝය. ලෙවීවරු ඒවා කිද්රොන් ඔයටගෙන ගියහ. ඔවුහු පළමුවන මාසයේ පළමුවනදා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන මාසයේ 8 වනදා සමිඳුන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝය. 8 දවසකින් ඔහු සමිඳුන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමුවන මාසයේ 16 වෙනිදා එය නිම කළෝය. දේව මාලිගාව යලි කැපකිරීම. එවිට ඔහු රජමැදුරේ සිට හෙසකියා රජු වෙත ගොස් කතා කොට අපි සමිඳුන් වහන්සේගේ මුළු මාලිගාවත් දවනයාග පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිදුම් පෝප මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදු කළෙමි. ඇරත් ආහස් රජු රජකම් කරන කල ඔහුගේ ද්‍රෝහිකමේදී අහක දෙමු සියලු භාණ්ඩත් අපි සූදානම් කර පවිත්‍ර කළෙමු. ඒවා සමිඳුන් වහන්සේගේ පූජාසනයේ ඉදිරිපිට තිබේ යයි කීවෝය. එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස් කරවා සමිඳුන් වහන්සේගේ මාලිගාවට ගියේය. ඔහු රාජ්‍යද යුද්ධස්ථානයේද ජුදවරුන්ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සද්දෙනෙකුත් බැටළුවන් සද්දෙනෙකුත් බැටළු පැටවුන් සද්දෙනෙකුත් එළුවන් සද්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳුන් වහන්සේගේ පූජාසනයේ පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේය. ගොනුන් මැරුව විට පූජකයෝ ලේ රැගෙන පූජාසනයේ පිට ඉස්සෝය. බැටළුවන්ද මරා ලේ පූජාසනයේ පිට ඉස්සෝය. එසේම බැටළු පැටවුන්ද මරා ලේ පූජාසනයේ පිට ඉස්සෝය. ඔහු පාප පූජාවේ ඉලුවන් රජු සහ සභාව ඉදිරියට ගෙන ආවෝය. ඔහු තමන්ගේ අත් උන් පිට තැබූහ. එන්පසු පූජකයෝ උන් මරා මුළු ඊශ්‍රායල් උදෙසා සමගි කරන පිණිස ඔවුන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනයේ පිට ඉස්සෝය. මන්ද මුළු ඊශ්‍රායල් සෙනඟ උදෙසා දවනයාගේ පූජාවත් පාප පූජාවත් ඔප්පු නොකළ යුතුයයි නියම කර තිබිනි. තවද ඔහු දාවිද්ගේද රජුගේ දිවසිවරයා වූ ගාද්ගේද දෙවියන් වහන්සේට කැප මිනිසෙක වූ දිවසිවර නාතන්ගේද අනපරිද්දෙන් අත්තල්ද වීණාද මහා වීණාද ඇතිව ලෙවීවරුන් සමිඳුන් වහන්සේගේ මාලිගාවෙහි සිටුවේය. අන්ද ඒ ආඥාව දිවසිවරුන් මගින් සමිඳුන් වහන්සේගෙන් පැමිණ තිබිනේ. ලෙවීවරු දාවිද්ගේ තෝරේ භාණ්ඩද පූජකයෝ හොරණෑද රැකින සිටියෝය. හෙසකියාද පූජාසනය පිට දවනයාගේ පූජාව ඔප්පු කරන්න අනකලේය. දවනයාගේ පූජාව පටන් ගන්න වේලාවේ සමිඳුන් වහන්සේගේ ගීද හොරණෑ ශබ්දයේද ඊශ්‍රායල් රජු වූ දාවිද්ගේ තෝරේ භාණ්ඩවල හඬ ඇතිව පටන් ගන්න ලදී. මුළු සභාව වැඳ වැටී සිටියාය. ගී ගයන්නෝ ගී ගැයූහ. හොරණෑකාරයෝ නලා පිම්බෝය. දවනයාගේ පූජාව නිමවනතුරු සියල්ල එසේ පැවතිනේ. පූජා ඔප්පු කර නිම වූ කල රජද ඔහු සමග සිටි සියල්ලෝද දනින් වැටි වැන්දෝය. හෙසකියා රජද අධිපතියහුද දාවීද්ගේ දිවසිවරයා වන ආසාප්ගේ වචනවලින් සමිඳුන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නේ ලෙවීවරුන්ට අනකලෝය. ඔවුහු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිසනමා වැන්දෝය. එවිට හෙසකියා කතා කොට ඔබ දැන් හැම සමිඳුන් වහන්සේට කැප වී සිටින බැවින් ලං වී යාගද ස්තුති පූජාද සමිඳුන් වහන්සේගේ මාලිගාවට ගෙනින්නයි කීවේය. සභාව යාගද ස්තුති පූජාද බාර පඬුරු වශයෙන් දවනයාගේ පූජාද සතුටින් ගෙනාහ. සභාව ගෙනා දවනයාගේ පූජාවල ගණන ගොනුන් 70කුත් බැටළුවන් 100කුත් බැටළු පැටවුන් 200කුත්ය. මේ සියල්ල ගෙනාවේ සමිඳුන් වහන්සේට දවනයාගේ පූජා පිණිසය. කැප කරනු ලැබූ පඬුරු නම් ගොන්නු 600කුත් බැටළුවෝ 3000කුත්ය. එහෙත් පූජකයන් මදි වූ නිසා සියලු දවනයාගේ පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා
ඔවුන්ගේ සහෝදර ලෙවීවරු වැඩ කටයුතු නිවවනතුරුත් අනික් පූජකයන් පවිත්‍ර වනතුරුත් ඔවුන්ට උදව් වූය. මන්ද තමන් පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය. සහභාගීකමේ පූජාවල තෙලත් දවනයාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු දවනයාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳුන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙලට නැවත සිදු කරන ලද්දේය. දෙවියන් වහන්සේ සෙනග උදෙසා සෝදානම් කළ දේ හදිස්සියෙන් පවත්වන්න සිදු වූ නිසා එසකියාද මුළු සෙනගද ප්‍රීති වූහ. 30 වන පරිච්ඡේදය පාස්කු මංගල්‍ය පැවැත්වීමට සූදානම. ඉන්පසු එසකියා ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳුන් වහන්සේට පාස්කු මංගල්‍ය පවත්වන පිණිස යෙරුසලමෙහි සමිඳුන් වහන්සේගේ මාලිගාවට එන්න කියා මා ඊශ්‍රායෙල් රට හා ජුදා දේශයේ මුළුල්ලෙහි දන්වා යැවීය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවීය. සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසා සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසා නියම කාලයට පාස්කු මංගල්‍ය පවත්වන්න නොහැකිව දෙවන මාසයේ ඒ පවත්වන්න රජද ඔහුගේ අධිපතියහුද සම්මත කරගත්හ. ඒ කරුණ රජුටත් මුළු සභාවටත් සුදුසුයයි පෙනිනි. බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත්වූ නිසා ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳුන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔවුහු බේර්ෂෙබා සිට දාන් දක්වා ඊශ්‍රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝය. මෙසේ පණිවිඩකාරයෝ රජුන්ගෙන්ද ඔහුගේ අධිපතීන්ගෙන්ද ලැබූ ලියුම් රැගෙන රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඊශ්‍රායෙල් රටද ජුදා දේශයද මුළුල්ලෙහි ගොස් කතා කොට ඊශ්‍රායෙල් ජනයනි ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි සමිඳුන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැලවී ඉතුරුව සිටින ඔබ වෙත වහන්සේ හැරෙනු ඇත. තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳුන් වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම් කළ ඔබේ පියවරුන්ටත් සහෝදරයන්ටත් සමාන නොවන්න. ඔබට පෙනෙන හැටියට වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවා දුන්සේක. ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳුන් වහන්සේට ගිවිසුම් දී වහන්සේ සදහටම පවිත්‍ර කළ වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳුන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න. මන්ද ඔබ සමිඳුන් වහන්සේ වෙත හැරුණොත් ඔබේ සහෝදරයන්ද දරුවන්ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරියෙනු ඇත. මන්ද ඔබේ දෙවි සමිඳුන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි. ඔබ වහන්සේ වෙත හැරුණොත් වහන්සේ සූකිය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්නසේකැයි කීවෝය. මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වාම නුවරින් නුවරට ගියෝය. එහෙත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ. එසේ වුවත් ආශිර්හිද මනස්සේහිද සාබුලොන්හිද සමහරු අවනත වී ජෙරුසලමට ආවෝය. සමිඳුන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතින්ගේ ආඥාව පිළිපදින පිණිස යුදවරුන් එක්සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේ. පාස්කු මංගල්‍ය පැවැත්වීම. මෙසේ දෙවන මාසයේ මොහොන් නොදමු රොටි මංගල්‍ය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝය. ඔවුහු පැමිණ ජෙරුසලමෙහි තිබූ පූජාසන පහ කළෝය. සියලු දුම් පූජාසනත් පහකොට ඒවා කීත්‍රුන් ඔයට දැමුවෝය. ඔවුහු යළි දෙවන මාසයේ 14 වනදා පාස්කු බැටළුවන් මැරූහ. පූජකයෝද ලෙවීවරුද ලැජ්ජාවට පැමිණ තුමුම පවිත්‍ර වී සමිඳුන් වහන්සේගේ මාලිගාවට දවනයාග පූජා ගෙනාවෝය. ඔවුහු දෙවියන් වහන්සේට කැපවූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙලට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝය. මන්ද පවිත්‍ර වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝය. මේ නිසා සමිඳුන් වහන්සේට අප්පු කරන පිණිස පිරිසුදු නොවූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටපුන් මැරීම ලෙවීවරුන්ට බාර විය. මන්ද ජනයාගෙන් විශාල සමූහයක් එනම් එප්‍රායිම්ගෙන්ද මනස්සයගෙන්ද ඉස්සාකර්ගෙන්ද සාබුලොන්ගෙන්ද බොහෝ දෙනෙක් පිරිසුදු නොවී ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූහ. එසකියා ඔවුන් උදෙසා යාඥා කරමින් චුද්ධස්ථානී පවිත්‍ර කිරීම ලෙස පිරිසුදු නොවූ නමුත්
තමන්ගේ පියවරුන්ගේ දෙවිසමිදනන් වහන්සේට වෙන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිදනන් වහන්සේ කමාවනසේක්වයි කීවේය. සමිදනන් වහන්සේ හෙසකියට ඇහුම්කන් දී සෙනඟසුව කළේය. යෙරුසලමෙහි සිටි ඊශ්‍රායෙල් වරුද මොහොන් නොදැමු රොටි මංගල්‍ය මහත් ප්‍රීතියෙන් සද්දවසක් වැැත්වූහ. දෙවිවරුද පූජකයෝද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගහමින් සමිදානන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝය. හෙසකියා සමිදානන් වහන්සේ ගිමිහි ගැන දක්ෂතාව ඇති සියලු ලෙවීවරුන් දිරිගන්වන ලෙස මිත්‍ර ලීලාවෙන් කතා කළේය. මංගල්‍ය තවත් වරක් පැවැත්වීම ඔහු සහභාගීකමේ පූජා ඔප්පු කරමින්ද තමන්ගේ පියවරුන්ගේ දෙවිසමිදනන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්ද සද්දවසක් මංගල්‍ය පූජාවලින් පැළඳුවෝය. මුළු සභාවද තවත් සද්දවසක් මංගල්‍ය පවත්වන්න සම්මත කරගෙන එය සද්දවසක් ප්‍රීතියෙන් පැවැත්වූහ. මන්ද ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් 1000ක් සහ බැටළුවන් 7000ක්ද පූජා සඳහා සභාවට දුන්නේය. අධිපතියුද ගොනුන් 1000ක් හා බැටළුවන් 10000ක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍ර වූහ. ජුදාහි මුළු සභාවද පූජකයෝද ලෙවීවරුද ඊශ්‍රායෙල් දේශින් අවුත් සිටි. නොහොත් ජුදාහි වාසය කළ විදේශිකයෝද ප්‍රීති වූහ. මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද දාවිද්ගේ පුත් ඊශ්‍රායෙල් රජ වූ සලමුන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවිය. එවිට ලෙවීවරුන් වූ පූජකයෝ නැගිට සෙනඟට ආශිර්වාද කළෝය. ඔවුන්ගේ හඬ අසනු ලැබිය. ඔවුන්ගේ යාඥාව උන්වහන්සේගේ පිරිසුදු වාසස්ථානය වන ස්වර්ගයෙහි පිළිගන්න ලදී.